समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि අද ඇමරිකාවාදී බටහිර ලෝකයේ ජීවත් වෙන පිරිසට නම් රාත්‍රී යාමය ඊයේ දවසේ. නමුත් ආසියාවේ ඈත පෙරදිග ජීවත් වෙන පිරිසට හිමිදිරි උදෑසන. ඒ වුණත් මේ වෙලාවේ මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන පිරිස ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වෙන්නේ. විශේෂයෙන්ම සදිස් කරුණාවීර මහත්මාණන්, බුද්ධිකා ගල්කඩුව, ඒ වගේම ඒ අයගේ දරුවා සෙහස් නෙත්මික කරුණාවීර, ඒ වගේම චමාල් කරුණාවීර, චමිනී ජයරත්න සහ සාෂි අමේයා කරුණාවීර කියන මේ පින්වත් පිරිස ඉතාම ශ්‍රද්ධාවෙන් ඉතාම ගෞරවයෙන් අපිට ආරාධනා කරන්නට යෙදුණා. විශේෂයෙන්ම මාර්තු මාසයේ 29 වෙනිදා උපන්දිනය සමරන ටිකිරිබණ්ඩා ගල්කඩුව බුද්ධිකා මහත්මියගේ ආදරණීය පියාණන් වහන්සේටත් මාර්තු 9 දින උපන්දිනය සමරපු ශ්‍රියානී කරුණාවීර සදිස් මහත්මයාගෙත් චමාල් මහත්මයාගෙත් මෑණියන් වහන්සේට, ජනවාරි 18 වෙනිදා උපන්දිනය සමරපු රෝහණ ජයරත්න චමිනී මහත්මියගේ පියාණන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම මේ උතුම් පින්කමේ මූලික අරමුණු වුණා. ඊට අමතරව පවුලේ සියලු දෙනාට, දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට, නෑදෑයින්ට විතරක් නෙමෙයි හිත මිත්‍රයින්ටත් ආශිර්වාද කරන්ට කියලා අපට එතුමන් ඉල්ලීමක් කළා. ඇමරිකාවේ ඉඳලා කතා කරපු ඒ දායක මහත්මාණන්, ඒ වගේම අපටත් විශේෂයෙන්ම ඒ ඇත්තන් නමින් මිය ගියපු සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් මේ සසර ගමන ඉක්මන් භවයකදී නිමා කරගන්නට මේ ධර්මදේශනාමය කුසලය පාරමිතාවක් වේවා කියන අරමුණ ඇතුව තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්න ඕනි කියලා අපට සිහිපත් කළේ. ඇත්තටම ලෝකෙ පුරා ජීවත් වෙන අපේ සදහැවත් පිරිස තමන්ගේ ආදරණීය මව්පියෝ වෙනුවෙන් භෞතිකව කළ හැකි උපකාර, ද්‍රව්‍යමය වශයෙන් කළ හැකි උපකාර පුළුවන් උපරිමයෙන් සිද්ධ කරන්නට වීර්ය කරනවා. මොකද අපේ රටට විදේශගත වෙච්ච පිරිසගෙන් විශාල මුදලක් වාර්ෂිකව ලැබෙන්නේ ප්‍රධාන හේතුවක් තමයි තමන්ගේ ආදරණීය අම්මා තාත්තට, තමන්ගේ දුවදරුවන්ට හෝ ඥාති හිත මිත්‍රාදීන්ට, සහෝදර සහෝදරියන්ට තමන් දුක් මහන්සියෙන් හම්බ කරන ධනය ලංකාවට එවන නිසා. එකෙන් ඒ ගෙවල් වල ආර්ථිකය විතරක් නෙමෙයි, රටේ ආර්ථිකයත් දියුණු වෙනවා විදේශගතව ජීවත් වෙන ඒ වෘත්තීන්හි නියැලෙන ඒ පින්වත් පිරිස නිසා. ඉතින් මේ පවුලේ දරුවොත් තමන්ගේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් කළ හැකි සියලු අප උපස්ථාන එයත්තන්ගේ අවශ්‍යතා සොයා බලමින් සිත කරනවා.
ජන්මදිනයකදී සාමාන්‍යයෙන් අම්මා තාත්තා වෙනුවෙන් ද්‍රව්‍යමය වශයෙන් උපකාර කිරීම තමයි බොහෝ වෙලාවට ඒගොල්ලෝ සතුටු කරන යම්කිසි දෙයක් පරිත්‍යාග කිරීම තමයි බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ. හෝ ඒගොල්ලෝ මුණ ගැහිලා කතා බස් කිරීම. නමුත් මේ පවතින තත්ත්වයක් එක්ක මේ වසංගත තත්ත්වයන් එක්ක ඒ විතරකුත් නෙමෙයි. වඩා අර්ථ සම්පන්නම ත්‍යාගයක් ලෙස කෙනෙකුට කුමක්ද ලබා දිය යුත්තේ කියලා කල්පනා කරන බුද්ධිමත් ප්‍රජාව හිතනවා ශ්‍රද්ධාව දියුණු කරගන්නට, සීලය දියුණු කරගන්නට, ප්‍රඥාව දියුණු කරගන්නට, ඒ වගේම ශ්‍රොතවත් බව සහ පරිත්‍යාගශීලී බව දියුණු කරගන්නට යම්කිසි ආකාරයකට උපකාරයක් කරන්නට පුළුවන් නම්, ධර්මයෙන් අනුග්‍රහයක් කරන්නට පුළුවන් නම් ඒක ඉතාම වටිනවා කියලා බුද්ධිමත් ප්‍රජාව කල්පනා කරනවා. මොකද ඒ අත්තු දන්නවා අම්මා තාත්තා වෙනුවෙන් කළ යුතු ඉහළම උපස්ථාන අතර භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා දීලා තිබෙන්නේ ඒ අත්තන්ට පුළුවන් උපරිමයෙන් ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතය, ඡාගය, ප්‍රඥාව දියුණු කරගන්නට ආධ්‍යාත්මික වශයෙන් සංග්‍රහ කරන්නට කියලා. ආධ්‍යාත්මික වශයෙන් කරන සංග්‍රහයකින් තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ඒ ඇත්තන්ට විමුක්තියක් උදා කරගන්නට, නැත්තම් දුකින් නිදහස් වීමක් කරා ගමන් කරන්නට පුළුවන්කම අවකාශයේ උදා වෙන්නේ. අපි දෙන ද්‍රව්‍යමය දේවල් ගොඩක් වෙලාවට කෙනෙකුට උදව් වෙන්නේ, කෙනෙකුට උපකාරවත් වෙන්නේ සමහර විට සතියක් ජීවත් වෙන්න, සමහර විට මාසයක් දෙකක් ජීවත් වෙන්න, සමහර විට අවුරුදු කීපයක් ප්‍රයෝජනවත් වෙන දේකුත් අපිට දෙන්න පුළුවන් වෙයි. ඒත් අපිට කෙනෙකුට මුළු එයාගේ මේ භවයටත් එයාගේ උප්පත්තිය ලබන මතු භවයන්ටත් උපකාරයක් කරන්නට ඕනෑ කියලා හිතනවා නම් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කුමක්ද? අප ඒ ඇත්තා ධර්මයක පිහිටවන්ට උත්සාහ කළ යුතුයි කියන එක. දහමක පිහිටවන්ට වීරිය කළ යුතුයි කියන එක. ඉතින් මේ අදරුවෝ ඉතාම ශ්‍රද්ධාවෙන් තමන්ගේ අම්මා තාත්තගේ සමරපු උපන්දින, ඉදිරියට යෙදෙන උපන්දින වෙනුවෙන් එයාට ආශිර්වාද කරන්නට ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලට උදෑසන දහවල දෙකේම ඒ දවසේම දානමාන සඳහා, ඒ වගේම පොඩි ස්වාමීන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු, ඒ වගේම සෞඛ්‍ය දියුණු කරන්නට උන්වහන්සේලාට අවශ්‍ය බේත් ටික ගන්නට ඒ අවශ්‍ය කරන ප්‍රත්‍ය පහසුකම් ඊටාම ශ්‍රද්ධාවෙන් සම්පාදනය කළා. මුළු දවසක්ම ආරණ්‍යකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නට දායකත්වයක් බොහෝම ශ්‍රද්ධාවෙන් සම්පාදනය කළා. ඒ කටයුතු වලට දරුවෝ විතරක් නෙමෙයි, මට ඒ පුතණුවන් සිහිපත් කළා. අපේ අම්මත් ඒ කටයුතු වලට උපන්දිනය සමරන අම්මත් ඒ කටයුතු වලට දායක වුණා කියලා. සහෝදරයා ඇතුළු ඒ සියලු දෙනාම එකතු වෙලා තමයි මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ කියලා. ඉතින් ඒ මව්ටත්, ඒ වගේම පියාණන් වහන්සේලටත්, ඒ වගේම මේ හැම දෙනාටමත් ආශිර්වාදයක් වෙන, ප්‍රයෝජනයක් වෙන තථාගතයන් වහන්සේගේ දේශනාවක් අපි සාකච්ඡා කරන්නට ඕනි කියලා කල්පනා කළා මේ දහම් දේශනාවේදී. ඉතින් හොඳට කවුරුත් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරලා මේ දේශනාවෙන් ප්‍රයෝජනයක් ලබා ගනි, ආශිර්වාදයක් ලබා ගනි කියලා අප අපේක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ වැඩ හිටිය උන්වහන්සේගේ අග්‍ර දායකතුමෙක්, ගිහියෙක් තමයි අනේපිඬු සිටුතුමා. අනේපිඬු සිටුතුමාට දුවා දරුවෝ හිටියා. චූල සුභද්‍රා, මහා සුභද්‍රා, සුමනා, ඒ වගේම කාල, මේ ආදී දුවා දරුවෝ ටිකක් හිටියා. ඒ දුවා දරුවන්ගෙන් අපේ ත්‍රිපිටක අටකථා සාහිත්‍යයෙහි
සඳහන් වෙනවා. විශේෂයෙන්ම මහා සුභද්‍රා, චූල සුභද්‍රා, ඒ වගේම සුමනා මේ ආදී ඒ දියණිවරු හැමෝම පාහේ අනේපිඬු සිටුතුමා වගේම උතුම් සෝතාපන්න ඵලයට පත්වෙච්ච ආර්ය මාර්ගයෙහි තහවුරු වෙච්ච ඒ උතුම් සම්බෝධිය ලබා ගන්නට ඒ උතුම් පදනම සකසා ගත්ත පිරිසක් විදියට තමයි පියාණන් වගේම ඒ දුවත් දියණිවරුත් ඉඳලා තියෙන්නේ. නමුත් හැමතිස්සෙම භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රදායකතුමාට ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඒ තමයි තමන්ගේ පුතා භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න කැමති නැහැ. දම්පැන් දෙන්න කැමති නැහැ. බණ දහම් ඉගෙන ගන්නට කැමති නැහැ. එතුමට ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. මොකද ධර්මයක පිහිටපු තාත්තා කෙනෙකුට, ධර්මයක පිහිටපු අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෝ වැරදි පාරක යනවනම්, අධර්මයක නම් ඉන්නේ, කුසලයක පිහිටපු අම්මා තාත්තට තමන්ගේ දරුවෝ අකුසලයක පිහිටලා ඉන්නව නම් ඒක මහ වේදනාවක්. ඒක මහා හිතට දුකක්, අසහනයක්. ඉතින් මේ පියාණන් අනේපිඬු සිටුතුමා කල්පනා කරන කොහොමද මෙයාව ධර්ම මාර්ගයට යොමු කරවන්නේ කියලා. ඉතින් ඒ කාල සිටු පුත්‍රයාගේ කතාවේ සඳහන් වෙනවා අනේපිඬු සිටුතුමා ඔහුට යෝජනාවක් කරනවා. මොකක්ද? පන්සලට ගිහිල්ලා දවසක් සිල් සමාදන් වෙලා ඉඳලා ආවොත් කහවණු 100ක් දෙනවා කියලා. දැන් සාමාන්‍යයෙන් යෞන් වියේ, තරුණ වියේ ඉන්න කෙනෙකුට ඒ වගේ ලොකු මුදලක් එක විට ත්‍යාගයක් වශයෙන් ලැබෙනවා කියලා කිව්වොත් අනිවාර්යෙන්ම අම්මා තාත්තා කියන දෙයක් බොහොම උනන්දුවෙන් දුවල පැනලා කරන්ට අනිවාර්යෙන් කැප වෙනවා. අපි කාගේ තරුණ කාලය ගැන අපි කවුරුත් හොඳට දන්නවා. අපිට එහෙම අපිට ලොකු මූල්‍ය ශක්තියක් නැති වෙලාවක කවුරු හරි කෙනෙක් එවැනි දෙයක් යෝජනා කළොත් බොහෝ වෙලාවට අපි පෙළඹෙනවා ඒ ත්‍යාගය වෙනුවෙන් කියන දේ කරලෙන්න. එතකොට කාල කැමති වුණා. ඔහු ඇත්තටම එක උදෑසනක ගිහිල්ලා හොඳට පන්සලට වෙලා නිදාගෙන කිසිම බණක් දහමක් අහන්නෙත් නැතුව ඊට පහුවෙන්ද උදෙන්ම ඇවිල්ලා ඉස්සෙල්ලාම තින් දැන් මෙයා එනකොට තාත්තා කෑම බීම සූදානම් කරවලා ඒව දෙන්න හදනවා. එයා කියනවා නෑ කණ්ඩ එපා. ඉස්සෙල්ලා 100 දීලා ඉන්න. කෑම එපා, ඉස්සෙල්ලා 100 දෙන්න. කහවණු 100 දෙන්න. ඉතින් කහවණු 100 දුන්නට පස්සේ තමයි ඔහු කෑම කන්නේ. හැබැයි අනේපිඬු සිටුතුමා දකිනවා ඒක ඊටාම ධනාත්මක තත්වයක්. අඩුම කහවණු 100ට හරි මෙයා පන්සලට ගියා. ඒක ලොකු දෙයක්. ආයෙත් පෝයක් යෙදෙන දවසක ඔහු කියනවා හරි මම කහවණු 1000ක් දෙනවා. හැබැයි ගිහිල්ලා එක බණ පදයක් ඉගෙනගෙන එන්න ඕන. බලන්නේ තාත්තා කොච්චර ඒ ළමයාට ආදරය කළාද කියලානේ. ඒ තාත්තා කොච්චර ඒ ළමයාගේ ජීවිතය හරි පාරට ගන්න ඕනි කියලා හිතපු තාත්තා කෙනෙක්ද කියලා හිතන්න. කොච්චර හිතන්නේ නැද්ද? දැන් සාමාන්‍යයෙන් අම්මා දරුවෝ ගැන හිතන එක පේනවානේ. තාත්තා කෙනෙක් දරුවෝ ගැන හිතන, දරුවන්ගේ අනාගතය, දරුවන්ගේ මෙලොව පරලොව දෙකේම දියුණුව ගැන තාත්තා කෙනෙක් හිතන ඒවා ගොඩාක් වෙලාවට අපේ සමාජේ ප්‍රකට වෙන්නේ නැහැ. මතු වෙන්නේ නැහැ. නමුත් අනේපිඬු සිටුතුමා බෞද්ධ ගිහි දායක දායිකාවන්ට මේ ශාසනයට අනුග්‍රහයක් දක්වන පියවරුන්ට හොඳ ආදර්ශයක්. හාමුදුරුවන්ට දම්පැන් දෙන, පන්සල් හදලා දෙන,
තාත්තලට ලොකු ආදර්ශයක් අනේපිඬු සිටුතුමා. මොකද ඔහු කල්පනා කරනවා මම බුදුහාමුදුරන්ට පන්සල් හදලා දුන්නට මගේ ළමයින්ගේ ප්‍රශ්න විසඳිලා නැහැ. මම බුදුහාමුදුරන්ට මහා සංඝරත්නයට විතරක් නෙමෙයි දුගී මගී යාචකාදීන්ට හැමදාම මගේ ගෙදර දානශාලාවක් කරලා දාන දුන්නට මගේ පුතාගේ ප්‍රශ්න විසඳිලා නැතුව මම කොහොමද තෘප්තිමත් වෙන්නේ? ඔහු පුතාට කහවණු 1000ක් දෙන්නම් කියනවා ගිහිලා එක බණ පදයක් ඉගෙනගෙන එන්න කියලා. මොකද අනේපිඬු සිටුතුමා කියන්නේ ඒ වෙනකොට තාම උතුම් ශ්‍රද්ධාවක සම්මා දිට්ඨියක පිහිටපු කෙනෙක්. ඔහු සෝතාපන්න ඵලයට පත්වෙච්ච භාග්‍යවතුන් වහන්සේගේ අග්‍රම දායකතුමා. ඔහු දන්නවා හිස් වචන ලක්ෂ කෝටියකට වඩා එක දහම් පදය තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ මුවින් පිටවෙන එක බණ පදයක් ඔළුවට වැටුනොත් මේ ළමයාට මුළු ජීවිතේම එළිය වෙනවා කියලා. එයාගේ මුළු ලෝකයම වෙනස් වෙනවා කියලා. එයා හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න එතනින් පටන් ගන්නවා කියලා ඒ අවබෝධයට පත් වෙලා හිටපු. ඒ ධර්ම මාර්ගය තුල තහවුරු වෙලා හිටපු. ආර්ය මාර්ගය තුල ස්ථාවර වෙලා හිටපු. අනේපිඬු සිටුතුමා දන්නවා. ඔහු ඒ හින්දා කියනවා කහවණු 1000ක් දෙන්න ගිහිල්ලා එක බණ පදයක් ඉගෙනගෙන එන්න. එක බණ පදයක් ඉගෙනගෙන එන්න. දැන් මේ තරුණ බෞද්ධ තාත්තා කෙනෙක්නේ ඇමරිකාවෙන් ඉඳලා මට කතා කළේ. ඒ මව්පිය දෙපළක්නේ. ඒ ඇත්තන්ටත් දරුවෝ ඉන්නවා. යාගේ මල්ලිට හෝ අයියට ඒගොල්ලොන්ටත් දරුවෝ ඉන්නවා. මම යෝජනා කරනවා අනේපිඬු සිටුතුමාගේ මේ ආදර්ශය ඔබතුමල්ලා දිගින් දිගටම අරගන්න කියලා. මොකද ඒක හරිම වටිනවා. ඔය ඇත්තන්ගේ පුංචි දරුවන්ට පවා බණපදයක් අහන්න සලස්සන්න. දහම් කරුණක් කිනම් හෝ සායනහන්සේ නමකගේ උන්වහන්සේ දේශනා කරන්නේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය නම් ඒ ධර්මය අහන්න සලස්සන්න. කවදාවත් දරුවෙකුට වරදින්න විදියක් නැහැ. ඒ හඬට හුම්කම් දීගෙන හිටියත් ඒකත් ඒ දරුවට උපකාරයක් වෙයි. එයා හඬට හරි පුරුදු වෙයි. ඒ දහම් පදයක් අහන්න එයාගේ කන හුරු වෙයි. එයා ඒ දහම් පද අහනකොට අම්මා තාත්තා නිශ්ශබ්දව ඉන්නවා දැකලා එයත් ඒක හුරු වෙයි. පුරුදු වෙයි පුංචි කාලේ ඉඳලම බණක් දහමක් අහන්න පුරුදු පුහුණු කරවොත්. ඒ නිසා මේ අනේපිඬු සිටුතුමාගේ ආදර්ශය මේ කතාවෙන් අපිට ලොකු වටිනකමක් තියෙනවා. ඉතින් කාල බොහොම සන්තෝෂෙන් කහවණු 1000ක් තරුණ කාලේ කොච්චර ලොකු ගානක්ද? ආයේ කොච්චර කාලයක් වැඩ කළත් හම්බ කරගන්න අමාරු ගානක් කහවණු. ඔහු බොහොම සතුටින් යනවා. ගිහිල්ලා වෙනදා වගේ පිටිපස්සට වෙලා බුදිය ගන්නෙත් නැහැ. ඉස්සරහින්ම වාඩි වෙලා බුදුහාමුදුරුවෝ දේශනා කරන දේශනාවෙහි එක වචනයක් අල්ලගන්න උත්සාහ කරන. එක වචනයක් අල්ලගන්න. බුදුහාමුදුරුවෝ මේ තරුණයාව නිරීක්ෂණය කරනවා. මේ තරුණ දරුවා නිරීක්ෂණය කරනවා. එයා යමකට උත්සාහ කරමින් ඉන්නවා. බුදුහාමුදුරුවෝ අදිෂ්ඨානයක් කරනවා. උන්වහන්සේගේ දේශනාව තුළ උන්වහන්සේ ඒ දේශනාව උන්වහන්සේගේ දේශනා විලාසය වෙනස් කරනවා. ඔහුට අර්ථ වැටහෙනවා. හැබැයි මේ අල්ලගන්න බෑ. මොකද එයා උත්සාහ කරන්නේ අල්ලගන්න. බුදුහාමුදුරුවෝ අර්ථ වැටහෙන්නත් අල්ලගන්න නොහැකි වෙන විදියටත් උන්වහන්සේගේ දේශනා විලාසය වෙනස් කරනවා. මොකද බුදුවරු දන්නවා විමුක්තිය උදා වෙන්නේ, විමුක්තිය උදා කරගන්නේ කෙනෙක් එයාට ඕන රටාවේ අරන් ගියොත් නෙමෙයි අනිත් පැත්තට හැරෙවොත් කියලා. එයා එන්නෙම අල්ලගන්න. බුදුහාමුදුරුවෝ එයාට අවස්ථාව සලසන්නේ නැත්තෙත් අල්ලගන්න. දැන් බලන්න ඔය මට හොඳ අත්දැකීමක් තියෙනවා. සමහර වෙලාවට මම
තරුණ කාලේ බණ කියන්න යන්න කියනවනේ ලොකු හාමුදුරුවෝ. ඉතින් ඔය ඉස්සර තිබුණා මේ නාවල ධර්ම දේශනා කියලා. නාවල අපේ විමල විහාරේ පැවතිච්ච ධර්ම දේශනාවල පොත් තියෙනවා මුද්‍රණය කළා. ඒවට කියන්නේ නාවල ධර්ම දේශනා පොත්. ඒවා ඔය බණ දහම් කියන්ට ඉගෙන ගන්න කාලේ අපිට තිබිච්ච අත්පොත් වගේ. ඉතින් පැරණි හාමුදුරුවෝලගේ බණ දේශනා ඒවයි තියෙනවා. ඉතින් මට මතකයි මම ඒ පොත් කියවනවා බණට යන්න කලින්. හැබැයි කියවන්නේ මොකටද? කියවන්නේ බණට ගිහිල්ලා කියන්න දෙයක් අහුල ගන්න. නැතුව තේරුම් ගන්න නෙමෙයි. බණ අවබෝධ කරගන්න නෙමෙයි. ඉතින් කියවනවා මුල ඉඳලා අගට කියවනවා ආයෙ මුලට යනවා ආයෙ අගට කියනවා මෙහෙම 4-5 සැරේ කියවනවා මතකෙට එන්නේ නැහැ. ඒ මොකද හේතුව? මගේ අවශ්‍යතාවය ඒ දේශනාව තේරුම් ගැනීම නෙමෙයි. මගේ අවශ්‍යතාවය උනේ ඒ වෙලාවල් වල මොනවා හරි ටිකක් කියන්න දැන් අල්ල ගන්න ඕන කරුණු ටිකක්. නැත්තම් එහෙම පනට ගිහිල්ලා මගදී හිර වුණොත් එහෙම ඔක්කොම ඉවරයි. එහෙම හිර වෙච්ච වාර අනන්ත තියෙනවා. මොකද ඒ කටපාඩමින් යන්නේ. ගිහිල්ලා මගදී හිර වෙලා විනාඩි 5ක් විතර කල්පනා කර ඉඳපු වෙලාවලුත් නැතුව නෙමෙයි තරුණ කාලේ. එහෙම අවස්ථා තියෙනවා. මොකද හේතුව මේ බුදුදහම කියන එක මට පසුව වැඩිහිටියෙක් වෙනකොට මේ ධර්මයේ අවබෝධ වෙච්ච එකක් තමයි. කවදාවත් මේ ධර්මය කියන දෙය මට අවබෝධ කරගන්න මම ශ්‍රවණය කරනවා හෝ කියවනවා මිසක අරයට මෙයාට උගන්නන්න කියලා නම් අල්ලන්න ගියොත් එතන අල්ලන්නමනේ යන්නේ. අහු වෙන්නෙම නැහැ. මතක තියාගන්න. අහු වෙන්නෙම නැහැ. අරයට මෙයාට දේශනා කරන්න අරයට මෙයාට කියන්න ධර්මය උගන ගන්න ගියොත් තව මේ කියන්නේ සබ්ජෙක්ට් එකක් විදියට බුදුදහම අවබෝධ කරන්න බෑ. විෂයක් විදියට ගන්න බෑ. ඒක මතක තියාගන්න. මතක නැහැ. ඒකනේ ගොඩාක් අයට අරයට මොනවා හරි කියලා දෙන්න ඕනේ කියලා හිතන් බණක් ඇහුවොත් හරියට අහුවෙන්නේ නැහැ. මම ඔබට යෝජනා කරනවා දැන් කාල සිටු පුත්‍රයාට උනේ එයා කහවණු 1000 තමයි එයාට මැවෙන්නේ. බණ පදයක් එයා අල්ලගන්න හදනවා මොකටද? එයාගේ ඊළඟ ගෝල් එකට. එතකොට එයාට සාර්ථක වෙන්න බෑ. මොකද හේතුව ඔහු වෙන තැනක පිහිටනවා. අන්තිමට මෙයා උත්සාහ කරනවා. මුල ඉඳලම දැන් මේක අල්ල ගන්න හැදුවා ඒක ගිලිහිලා ගියා. ඊළඟ එක අල්ල ගන්න හදනවා ඒකත් ගිලිහිලා යනවා. ඊළඟ එක අල්ල ගන්න හදනවා ඒකත් ගිලිහිලා යනවා. මැවි පේනවා. බණපද නෙමෙයි එන්නේ කහවණු 1000ක් මල්ලා. දැන් තාත්තා සූදානම් වෙලා ඇති මට මේක දෙන්න. ගියපු ගමන් ගන්නවා. ඉතින් ආයෙත් ඔන්න බණපදයක් අල්ල ගන්න දඟලන්නේ නැති එයා. මේ විදියට යද්දී එයාගේ හිතේ යම් වෙනසක් වෙනවා. ඒ තමයි එයාට යමක් වැටහෙන්න පටන් ගන්නවා. මොකක්ද? හිතේ සූදානම් වීමක් මේ වෙලාවේ වෙනවා. හැබැයි නාට කිසිවක් අල්ලගන්න බෑ. වෙන්නේ සූදානම් වීමක් විතරයි. ඒකට උත්සාහ කිරීමක් විතරයි. කිසිවක් එතනින් එහාට පවතින්නේ යනවා. ගිලිහිලා යනවා. එයාගේ කරගන්න බෑ. ඒ කිසිම සංකල්පයක් ඒ ඉගෙන ගන්න කිසිම වචනයක් එයාගේ කරලා තියාගන්න බෑ. එයාට ටික අවබෝධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ එයාගේ ඒ අවබෝධය තව තවත් මොකද එයාට ඒ අහුවෙන්නේ අනිච්ච කියන ධර්මය. අනිච්ච කියන ධර්මය. එනම් කිසිවක් නිත්‍යව ස්ථිරව තියාගන්න, නොවෙනස්ව තියාගන්න, අල්ලගන්න, මගේ කරගන්න,
ස්ථාවරව තහවුරු කරගන්න දැ එහෙම දඟලන වාරයක් පාසා ඒකට දැඟලිල්ලක් මිසක ඒ දඟලන මොහොත මිසක කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ කියන එක. එයාට අවබෝධ වෙනවා ඒක. මේ කිසිම දෙයක් මට අල්ලගන්න බෑ කියන එක. මගේ කරගන්න බෑ කියන එක. ඒ අල්ලගන්න මගේ කරගන්න දරන උත්සාහය ඇතුලේ එයා විඩාවටපත් වෙනවා. දුකටපත් වෙනවා. පීඩාවටපත් වෙනවා. එයා අවබෝධ කරගන්නවා මේක දුකක් විතරයි අන්තිමට. මේක මට මගේ කරගන්න බෑ. මේ කිසිවක් අල්ලගන්න බෑ. ඔහු අතහරිනවා. ඔහු අල්ලන්න දරන වීරිය අතහරිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දේ සිහි කල්පනාවෙන් ඇහුම්කම් දෙනවා. ඔහුට යථාර්ථය අවබෝධ වෙනවා. ඒ උතුම් තථාගතයන් වහන්සේගේ ගැන්වීම ඔහුට වැටහෙන්න පටන් ගන්නවා. අනිච්ච දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය ඔහු අවබෝධ කරනවා. ඔහු සෝතාපන්න ඵලයටපත් වෙනවා. තින් දේශනාව අවසන් කළා ගෙදර යනවා. පළවෙනි දවසේ නම් දුවපු ගමන් කිව්වේ ගෙදරට කහවණු 100 දෙන්න පස්සේ කන්න පුළුවන් කියලා. තාත්තට ඈත තියාම පේනවා ළමයාගේ මොකද්දෝ දෙයක් වෙලා. කහවණු ඉල්ලන්නෙත් නැහැ. මොකුත් නැහැ. මොකද එයාගේ ඇතුලේ විතර්කයක් පැන නැගිලා. එදා බුදුහාමුදුරුවෝ දානෙට වඩිනවා. බුදුහාමුදුරුවන්ට දානි දීලා තමයි කෑම හම්බෙන්නේ. එයාට හරි බයයි දැන්. හරි ලැජ්ජයි එයාට. තාත්තා කියයිද දන්නේ නැහැ කහවණු 1000 කතාව බුදුරජාණන් වහන්සේත් එක්ක. කියයිද දන්නේ නැහැ. ඒක කතා නොකරොත් හොඳයි තාත්තා. ඉතින් දම් පිළිගන්නලා පුතාටත් පැත්තකින් වාඩි වෙන්න කියලා කෑම දීලා කහවණු 1000 දෙන්න හදනවා. ඔහු ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ පුතුණන් ඒක ප්‍රතික්ෂේප කරනවා. කාල ප්‍රතික්ෂේප කරනවා. භාග්‍යවතුන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා. හරි අපූර්ව ගාථා ධර්මයක්. පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලං වරම්. පතව්‍යා ඒක රජ්ජේන පෘථුවියේ ඒකාධිපතියෙකු වීමට වඩා පෘථුවියේ ඒකාධිපතියාට කියනවා කවුද? සක්විති රජු. පෘථුවියේ එකම අධිපති. ඒකාධිපති කිව්වන් තව අර්ථ තියෙනවා. නමුත් මුළු පෘථුවියටම අධිපති සක්විති රජු. කැනෙල් ලෞකිකව කෙනෙකුට මනුෂ්‍ය ආත්ම භාවය තුළ ලබන්න පුළුවන් ඉහළම ලෞකික සම්පත්තිය ලෙස පිළිගන්නේ අපේ ධර්මයෙහි සක්විති රජකම ලබා ගැනීම. සක්විති රජකම සප්තවිධ රත්නයක් සක්විති රජ කෙනෙකුට තිබෙන බව ධර්ම විවරණයන්හි සෙසෙම්ම චක්කවර්ති සීහනාද සූත්‍රය වැනි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවන්හි අපිට දැක ගන්නට ලැබෙනවා ඒ සප්තවිධ රත්නයක් සක්විති රජ කෙනෙකුට ඔහුට ඒ රාජ්‍යත්වයේ ලැබෙනකොට ලැබෙන බව. චක්‍ර රත්නය, ස්ත්‍රී රත්නය, පුත්‍ර රත්නය, කහපති රත්නය, මණි රත්නය, මේ විදියට පරිනායක රත්නය සප්තවිධ රත්නයක්. ඒ කිව්වේ මොකක්ද? අසීමිත බලයක් යම්කිසි පුද්ගලයෙකුට තියෙනවා නම් මේ ලෝකේ ඒ තමයි සක්විති රජ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එවැනි රාජ්‍ය සංකල්පයක් දැන් නැහැ. එවැනි රාජ්‍ය ක්‍රමයක් දැන් නැහැ. මම නම් හිතන්නේ එවැනි රාජ්‍ය ක්‍රම ලෝකෙට ඕනෙත් නැහැ. තනි පුද්ගලයෙක් වටා සියලුම බලය ගැට ගැහිච්ච රාජ්‍ය ක්‍රම කියන ඒවා තනි පුද්ගලයෙක් වටේ ඔක්කොම ගැට ගැහුණට පස්සේ
එයාගේ කැමැත්ත තමයි අපේ අයිතිය. එයාගේ කැමැත්තනේ අපේ අයිතිය වෙන්නේ ඊළඟට. එයා කොච්චර හොඳ ගතිගුණ තිබුණත් අසීමිත බලය තියෙන මිනිහා නාස්ති වෙනවා. නාස්ති වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා ඒ සක්විති රජකමක් කෙනෙක් ලබා ගන්න එකට වඩා වටින දෙයක් තියෙනවා. වටින දෙයක් තියෙනවා. මොකද ඔය සක්විති රජුරෝ ඊළඟට ඒ බලය හින්දා කරන වැඩවලින් ඊළඟ ආත්මේ අපායේ උපදින්නත් පුළුවන්. දුගතිගාමී වෙන්න පුළුවන්. අපායගාමී වෙන්න පුළුවන්. ඒකයි එච්චර ලොකු බලයක් තනි මිනිහෙකුට ලැබුණම වෙන්න පුළුවන් ලොකුම හානිය. ඇයි? කවුද ප්‍රශ්න කරන්නේ? කවුද එයා ගැන නිගමන දෙන්නේ? කෙනෙක් නැහැ. ඔහු කිව්වොත් මෙයා මරන්න පෙනී හිටිනවා ඕන තරම් අය. මෙයාගේ දේපල නැති කරන්න, මෙයාගේ අයිතිය නැති කරන්න, මෙයාගේ බිරිඳ මගේ අන්තපුරයට ගේන්න. එහෙම දැන් ලෞකිකව මිනිස්සෙකුට ලැබෙන උපරිම බල පරාක්‍රමයකදී මන්නම් විශ්වාස කරන්නේ ඒ මිනිස්සයා සෝතාපන්න ඵලයටවත් පත් වෙලා නැත්තම් ඒ මිනිහා කරන්න බැරි නරකක් නැහැ. ඔය කොච්චර හොඳ මිනිහා වුණත් නරක වෙනවා. ඒක තමයි යථාර්ථය. ඒකයි භාග්‍යවතුන් වහන්සේ සක්විති රජකම කියන මහා බලගතු රාජ්‍ය සම්පත්තිය අගය කරන්නේ නැත්තේ. ඉතින් අගය කරනවා නම් උන්වහන්සේට ඒක තෝරගන්න තිබුණනේ බුද්ධත්වයේ වෙනුවට. සක්විති රජකමටපත් වෙනවා කියලා. උන්වහන්සේ තෝරගත්තේ නෑනේ ඒක. උන්වහන්සේට ලැබෙන්න ගියපු රාජ්‍ය සම්පත්තිය උන්වහන්සේ අතහරිනෝනේ. සිද්ධාර්ථ කුමාරයාගේ කතාවේ කියන්නේ එහෙමනේ. ඔහු රජකමට පුහුණු කරපු කෙනෙක්. ඔහු දකින දර්ශනයක් නිසා බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරන්න ගන්නවා ජීවිතය ගැන. මොකක්ද මේ? වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ අතරේ බෝධිසත්වයෝ දකිනවා කහ වස්ත්‍රයක් පොරවගෙන, පාත්තරයක් විතරක් අරගෙන, සරල ඇඳුමක් ඇඳගත්ත ශ්‍රමණ රූපයක්, ශ්‍රමණේ. ඒ කාලේ හිටියනේ මුනිවරු බිහි වෙලා හිටියනේ. ශ්‍රමණ සම්ප්‍රදායක් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න කලින්ම තිබුණානේ. කල්පනා කරන මොකක්ද මේ? බුදු වෙලා නෙවෙයි සිද්ධාර්ථ කුමාරයා විදියට තිබිච්ච අවබෝධයෙන්ම එතුමා සක්විති රජකම අත්හරිනවා. අපි කියමුකෝ සක්විති රජකම පැත්තක තියමුකෝ. අපි කියමුකෝ එතුමාට තාත්තගෙන් පස්සේ හම්බ වෙන්න රජකමක් ස්ථිරවම තිබුණනේ. මොකද රජකම කියන එක යන්නේ මේ සුදුස්සට හෝ කුසලතාවයට හෝ එයාගේ තියෙන දක්ෂ පක්ෂකම් වලට හෝ නෙවෙයි, තාත්තගේ පුතා වීම නිසා. මොන මැටි හරකෙක් වුණත් අනිවාර්යෙන්ම හම්බ වෙනවනේ. ඒකනේ ওই රජකම් වල තියෙන ප්‍රශ්නේ. මොලේ අබමල් රේණුවක් නැති වුණත් එයාගේ පුතා නම් හම්බ වෙනවා. ඒකයි ඒ රජක්‍රමවල තියෙන අර්බුදේ. ඊට පස්සේදී ඒ අමු මෝඩයාගේ යටතේ හරි මිනිස්සුන්ට ඉන්න වෙනවා. එයාට හිතුණු දේ කරනවා. මරන්න හිතුනොත් මරනවා, හිරේ දාන්න හිතුනොත් හිරේ දානවා. ඒ තමයි සක්විති රජවලු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා ඒ වගේ දැඩි ඒකාධිකාරයක් සහිත, දැඩි බලයක් සහිත සක්විති රජ කෙනෙක් බවට කෙනෙක් පත්වීමෙන් ලැබෙන ආස්වාදයේ පොඩි එකක්. මොකද හේතුව? ඊළඟ ආත්මයාගේ ගොඩාක් දුක්ඛිත වෙන්න පුළුවන්. ගොඩාක් බියකරු වෙන්න පුළුවන්. ගොඩාක් අවාසනාවන්ත එකක් වෙන්න ඉඩ තියෙනවා. එනිසා බුද්ධිමත් වෙන්න. ඊටාම ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න ඔබ. ඔබගෙත් මගෙත් හීන එවැනි බලාධිකාරයක් නොවිය යුතුයි. මොකද හේතුව? එවැනි බලාධිකාරයක් අපි අත්පත් කරගත්තට විසඳෙන්නේ සමහර විට අපේ මේ ලෝක ජීවිතේ අල්ප වූ ප්‍රශ්න ප්‍රමාණයක් විතරයි. මේ ලෝක ජීවිතේ එවැනි මහා බලාධිකාරයක් අපි අත්පත් කරගත්තා කියලා විසඳෙන්නේ පොඩි ප්‍රශ්න ටිකක් වෙන්න පුළුවන්.
පොඩි ප්‍රශ්න ටික. සමහර විට අපිට නුවණ මද වුණොත් බලය ලැබෙනකොට මොලේ නැති වෙන්න ඉඩ තියනවානේ. මොලේ බුද්ධිය ප්‍රඥාව කියන එක බලය වැඩි වෙන්න ඉවර වෙන එකනේ සාමාන්‍ය ස්වභාවයක්නේ. එතකොට කරන්ට පුළුවන් දරුණු අකුසල කර්ම. එච්චර බලයක් තියෙන මනුස්සයාගේ බලයට මෙයා තමයි සටනක් දෙන්න පුළුවන්. මෙයා තමයි එන්න පුළුවන් කැරලි කෝරහාර ඇති කරගෙන ප්‍රත්‍යන්ත ජනපද වලින් කියලා. ඉතින් ඔත්තුකරුවෝ ඇවිල්ලා කියන අරේ කැරල්ලක් ගහන්න සූදානම් වෙනවා. ඉතින් ඒ ඔත්තුකරුවෝ කියන විදියට මොකද කරන්නේ? සක්විති රජුට තියෙන නියෝගෙ දෙන්න විතරයි ඉවර කරලා දාන්න. මුල ඉඳලම පවුල් පිටින්ම ඉවර කරන්න. ඉතින් කරගන්නේ මොනවද? පවුද පින්ද? කරගන්නේ දරුණු අකුසල්නේ. දරුණු පව් කරගන්නේ. භයානක විපත්ති තමන්ගේ ජීවිතේට උදා කරගන්නේ. ඔය ගොඩාක් අය අර කටින වස්ත්‍ර පූජාව වගේ දේවල් කරලා ආනිසංස කියනකොට ඉදිකටු නූල් තුඩක් පාසා මේ සක්විති රජකම වගේ දේවල් මේ ආනිසංස විදියට ලබන්න පුළුවන්ය කියලා කියනකොට එහෙම ලබපු අය ඉන්නවා කියලා අපේ බණ පොත්වල අපදාන පාළිවල තියෙන නිසා ඉතින් අපි ඒව කියලා දෙනකොට ගොඩාක් අය හිතනවා අම්බෝ එහෙනම් හරි ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් හොඳයි කටින වස්ත්‍ර පූජාවක් කරා නම් කියලා. නෑ මම නම් මගේ කිසිම දේශනාවකදී මිනිස්සු කටින වස්ත්‍ර පූජා කරලා ඒ වගේ රජකමක් ලබා ගන්න ධර්මයක සමාදන් කරවන්නේ නැහැ. මොකද බුදු දහමට අනුව අපිට කියන්න පුළුවන් ඒ වගේ ලෞකික යම්කිසි ලාභයක් ලැබෙන්න පුළුවන්. මොකද කරන පින්කමේ ආනිසංස විදිහට. හැබැයි අපි එයාව එතන පිහිටෝන එක වැරදි. අපි එයා එතන මත් කරන්න හොඳ නැහැ. එයාට අපි ඊළඟට කියලා දෙන එක තමයි එයා අනිත්‍ය දෙයක්. එහි මුසපත් වෙන්න එපා. සක්විති රජකම නිත්‍ය දෙයක් නෙමෙයි. අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයකට බැඳුනොත් දුක් විඳින්න වෙනවා. එය මම කරලා මගේ වසඟයට පත් කරලා තියාගන්න බැරි දෙයක්. එතකොට විඳවන්න වෙනවා. ඒ නිසා ඔබ මේ කරන කටින වස්ත්‍ර පූජාවේ ආනිසංස විදියට ඔබට එවැනි ආයු වර්ණ සැප බල ප්‍රඥා උපරිම ලැබෙන භවයක ඔබ ඉපදුනොත් එතනදිත් කරන්න ඕනෑ එකම දෙයයි ධර්මය අවබෝධ කරගන්න එක. මොකද නැත්තං ඒ ලබපු ජීවිතේම විනාශයට හේතු වෙන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ කෙනෙකු සක්විති රජකමට පත්වීම මේ ලෝකේ ලබන ලොකුම ජයග්‍රහණය ලෙස අගය කරලා නැහැ. ලොකුම ජයග්‍රහණය ලෙස අගය කළා නැහැ. පෙන්වලා දීලා නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා නැහැ. ඊළඟට සග්ගස්ස ගමනේනවා. ඊළඟට ගොඩාක් වෙලාවට ලෞකික කෙලෙස් සහිත මිනිස්සයා හිතන එකක් තමයි හෙවන් එකට ගියා නම් ප්‍රශ්න ඉවරයි. මෙහෙ තමයි ප්‍රශ්න. දෙවියන් වහන්සේගේ ගාව නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගියා නම් දිව්‍ය ලෝකයේ ඉපදුනා නම් හොඳට සැපසේ ඉන්න පුළුවන් කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී ඒ දිව්‍ය ලෝක පිළිබඳව මිනිස්සුන්ට තිබෙන සංකල්පය එක්ක ඔට්ටු වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා දිව්‍ය ලෝකයේ ඉපදිලා පිළිගන්න විදියට දිව්‍ය ලෝකයේ ඉහළම රාජ්‍ය සම්පත්තිය තමයි සක්‍ර දේවේන්ද්‍ර බවට පත්වීම. සක්දෙව් රජවීම. උන්වහන්සේ පෙන්වලා දෙන්නේ මොකක්ද? සක්දෙව් රජකම ලැබීම කියන එක නිත්‍ය දෙයක් නෙමෙයි. නිත්‍ය දෙයක් නෙමෙයි. ස්ථිර දෙයක් නෙමෙයි. සදාකාලික දෙයක් නෙමෙයි. මම මගේ ආත්මය කියලා ආත්ම වශයෙන් අරගෙන තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සක්විති රජකම ලැබීමවත් සක්දෙව් රජ බවට පත්වීමවත් මහා සම්පත්තියක්. අපි කියන්නේ මේ
දෙලොවටම අධිපති කියලානේ නේද? සක්දෙව් රජුරෝ ගැන කියන්නේ සක්විති රජුටත් බලපෑම් කරන්න පුළුවන්. මුළු සතරවරම් දිව්‍ය රාජවරු සහිත මුළු දිව්‍ය ලෝකයටම සදෙව් ලොවටම බලපෑම් කරන්න පුළුවන් ප්‍රධානියා සක්දෙව් රජ. එතෙන්ට කෙනෙකුට ගිහිල්ලා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් ඔය සක්කපඤ්ඤ සූත්‍රයට අනුව අපේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ සක්දෙව් රජුරෝ සක්‍රදේවේන්ද්‍රයා බණ අහලා සෝතාපන්න ඵලයට පත් වුණා කියලා සඳහනක් තියෙනවනේ. මොකද ඔහුගෙන් ප්‍රකාශනයක් වෙනවනේ සක්කපඤ්ඤ සූත්‍රයේ අවසානයේ. ඒ මොකක්ද? ඒ ප්‍රකාශනයේ තියෙන්නේ ඔහු කියනවා මම ආයේ කවදාවත් අපායකට වැටෙන්නේ නැහැ. මොකද ඔබ වහන්සේගෙන් මේ ධර්මය අහලා මම මේ ධර්මය අවබෝධ කරගත්තු නිසා. ඒ කියන්නේ සතර අපායට ආයේ කිසිසේත්ම වැටෙන්නේ නැත්නම් ඔහු ප්‍රකාශ කරනවා ආයේ ඉපදුනොත් උපදින්නේ සුගති භූමිවල විතරයි. එතකොට ඒ කියන්නේ සෝතාපන්න ඵලයට පත් වෙලානේ ඔහු. ඒකනේ එවැනි ප්‍රකාශනයක් භාග්‍යවතුන් වහන්සේ අභියස ඔහු සිද්ධ කරන්නට ඇත්තේ. ඉතින් එවැනි අවස්ථාවක් ලැබුවොත් හරි සක්දෙව් රජු විදියට. ඉතින් ධර්මයක් නැතුව දෙව්ලොවටයි මනුලොවටයි දෙකටම අධිපති වුණොත් එයාට කොහොම ඉරණමක් අත් වෙයිද? හොඳ විතරක්ම වෙයිද? එයාගේ අතින් කුසල් විතරක්ම වෙයිද? අනිත් එක සක්දෙව් රජකම කියන එක හැමතිස්සෙම අසුරයන්ගෙන් අභියෝගයට ලක් වෙන එකක්. මොකද සුර අසුර යුද්ධ නිරන්තරයෙන් තියෙනවනේ. අපේ ධර්ම කතා සාහිත්‍යයටයි ඊට පෙර හින්දු සාහිත්‍යයේ සුර අසුර සටන් ගැන දෙවිවරු සහ දෙවිවරුන්ට වඩා තවත් බලයක් සහිත වෙන කණ්ඩායමක් අතර තිබිච්ච ඝට්ටන පිළිබඳව නේ ඕන තරම් විග්‍රහ විවරණ අපේ ධර්මයේ තියෙනවා. අපි කියමුකෝ. එතකොට ඒක නිත්‍ය තත්වයක් නෙමෙයි. කොතනකවත් නැන්නේ සක්දෙව් රජු වයසට යන්නේ නැහැ කියලා. අවුරුදු කී ලක්ෂයක් ඉඳලා හරි වයසට යනවනේ. ක්ෂණයක් පාසා. මරණ ධර්මයටපත් වෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ. සක්දෙව්ත් ඒ දිව්‍ය ලෝකවලින් චුත වෙනවනේ. ඒකනේ එක වෙලාවක බුදුරජාණන් වහන්සේ අර කඩිගුලක ඉන්න කඩිරංචුවක් පෙන්නලා ආනන්ද මහතෙරුන් වහන්සේට සඳහන් කළේ දැක්කද ආනන්ද අර කඩිරංචුව? එහෙමයි සායනි. එතකොට කියනවා ඔතන සක්දෙව් රජ බවට පත්වෙච්ච අයත් ඉන්නවා. ඔතන සක්විති රජකමට පත්වෙච්ච අයත් ඉන්නවා. මහා බ්‍රහ්ම වෙච්ච අයත් ඉන්නවා. මහා බ්‍රහ්ම වෙච්ච අයත් ඉන්නවා. සබ්බ ලෝකාධිපත්‍යේන කිව්වේ මොකද? මුළු තුන් ලොවටම මුළු මේක සියල්ලටම අධිපති මහා බ්‍රහ්මයා කියලා පිළිගත්ත. මහා බ්‍රහ්මයා. දැන් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් කොහෙද මහා බ්‍රහ්මයා ඉන්නේ කවුද? මෙතන අපි සංකල්පේ තේරුම් ගමුකෝ. සක්දෙව් රජු කියන්නේ මනුෂ්‍ය ලෝකයේ උපරිම බලයක් විඳින කෙනා කියලා. ඊටත් වඩා බලයක් විඳින කෙනෙක් කියමුකෝ සක්දෙව් රජ. ඊටත් වඩා බලයක් සහිත කෙනෙක් මහා බ්‍රහ්ම. මොකද බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච ಭಾರතේ මේවා ගැන විශාල පිළිගැනීම් තිබුණා. විශාල සාකච්ඡා තිබුණා. විශාල ඇදහිම් තිබුණා. බුදුහාමුදුරුවෝ ඒ සංකල්ප ඍජුවම සමහර වෙලාවට ඒවයි තිබිච්ච වැරදි කොටස් නිවැරදි කරපු විවේචන කරපු තැන් තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට උන්වහන්සේ සිත කරපු දේවල් තමයි මේ සූත්‍ර ධර්ම හොඳට අවබෝධ කරගන්නකොට තේරෙන දෙයක් තමයි ඒ සංකල්ප එක්ක ගැටෙනව වෙනුවට ඒ සංකල්පවල තිබිච්ච හෝ එවැනි ඇත්තම චරිත හිටිය නම් හෝ ඉන්නව නම් අපි කියමුකෝ අපි නම් ඇහැට දැකලා නැහැනේ. අපි ඒක ශ්‍රද්ධාවෙන් විශ්වාස කරන එකක් නේ. අපි ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන කරුණක් ලෙස දෙවිවරු ගැන, බ්‍රහ්මයෝ ගැන, සක්‍ර දේවේන්ද්‍රයා ගැන අපි විශ්වාස කරනවා. මොකද බෞද්ධයෙක් සදිව්‍ය ලෝක විශ්වාස කරනවා. බ්‍රහ්ම ලෝක විශ්වාස කරනවා. අපේ දහම තුල.
එතකොට එවැනි බලය සහිත කෙනෙකු පවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනිච්ච කියන ධර්මයට යටත් වෙනවා. දුක්ඛ කියන ධර්මය එයාටත් උරුමයි. අනාත්ම කියන ධර්මය එයාටත් උරුමයි කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කළේ. ඒකයි එතන අවබෝධ කරගන්න තියෙන වටිනම දේ. නැතුව කොහෙද ඉන්නේ, යා කොයි වගේද, ඕවා පෙන්නනවට වඩා, ඕවා තර්ක කර හොයනවට වඩා මිනිස්සු අනාදිමත් කාලයක් තිස්සේ ඉඳලා ලොබ බඳින දේවල්, විවිධ හේතු මත ලොබ බඳින දේවල්, එක්කෝ විශ්වාස මත, එක්කෝ ඉගැන්වීම් මත, මොකක් හරි දේවල් මත. එතකොට ඒ ලොබ බඳින දේහි පවතින යථාර්ථය මොකද්ද කියලා බුදුවරු පෙන්වලා දෙනවා. එතකොට කරුණු තුනක් උන්වහන්සේ අවධාරණය කරනවා. සක්විති රජකම ලැබීමට වඩා, සක් දෙව් රජකම ලැබීමට වඩා, මහා බ්‍රහ්මත්වයට පත්වීමට වඩා සෝතාපට්ටි පලං වරං සුදත්ත සිටුතුමාට, අනේපිඬු සිටුතුමාට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, දැන් ඔබේ පුතා ලබලා තියෙනවා අර තුනම ලබනවට වඩා උතුම් ඵලයක්. ඒ තමයි උතුම් සෝතාපන්න ඵලයට පත් වෙලා තියෙනවා. ඔහු දැන් සෝතාපන්නයි, ඔබ වගේම සෝතාපන්නයි. ඔහු නියත සම්බෝධි පරායනයි. නියත වශයෙන්ම ඔහු භව 7කට පස්සේ උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරනවා. මේ සසරින් නිදහස් වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ එක වෙලාවක නියපිටපත් සල්පයක් තියාගෙන උපමාවක් කළා. උන්වහන්සේ කරපු උපමාවේ තියෙනවා, නියපිට තියෙන පස් ටික වගේ අල්ප දුකක් තමයි සෝතාපන්න වෙච්ච කෙනෙකුට සසරෙදී අත්විඳින්න ඉතුරු වෙන්නේ. හැබැයි පෘථුවියේ තියෙන පස් ටික වගේ මහා දුක් ප්‍රමාණයක් සසරේ සෝතාපන්න නොවිච්ච කෙනෙක් විවිධ භවවල උපදිලා දෙවිවරු විදියට, බ්‍රහ්මයෝ විදියට, තිරිසන්නු විදියට, නිරිසත්වයෝ විදියට, මිනිස්යෝ විදියට ඉපදිලා අත්විඳිනවා කියලා. එතකොට ඔහු ඒ දුක නිමා කරගන්න පදනම දාගත්තා. ඒ ලබාගත්තු පදනම, ඒ ඇති කරගත්තු පදනම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, සක්දෙව් රජවීමට වඩා වටිනවා, සක්විති රජවීමට වඩා වටිනවා, මහා බ්‍රහ්මත්වයට පත්වීමට වඩා වටිනවා. එතකොට ඔබටත් මටත් මේ අද උපන්දින සමරන හෝ උපන්දින සමරප ආදරණීය මෑණිවරු, පියවරු, ඒ පුතාලගේ, දූලගේ, තරුණ දරුවන්ගේ අද දායකත්වයේ ගන්න පින්වතුන්ලගේ, ඒ වගේම මේ බුද්ධ පුතුන් ඔස්සේ මේ හිමිදිරි උදෑසන, සමහර අය රාත්‍රිය නිදා ගන්න පෙර මේ දේශනාව අහන ඔබ හැම දෙනාටම මා යෝජනා කරනවා, අපේ ප්‍රශ්නේ අඩුම විසඳෙන්න පටන් ගන්න හරි අපි සක්කාය දිට්ඨි දුරු කරොත්, විචිකිච්ඡාව දුරු කරොත්, සිලබ්බත පරාමාස දුරු කරොත්, ඒකට අපි අවබෝධ කරගත යුතුයි නාම රූප ධර්මයන්හි පවතින යථාර්ථය, සංස්කාරයන්හි පවතින යථාර්ථය අපි අවබෝධ කරගත යුතුයි. අර කහවණු පොදිය ගැන ඔහුට ඇතිවෙච්ච ඒ සංකල්ප ඇතුලේ ඔහු උත්සාහ කළා දහම් පදයක් අල්ලගන්න හදනකොටම ගිලිහෙනවා. ඒක හරියට අර මේ සංස්කාර ධර්ම වගේමයි. සංස්කාර ධර්මයන් සහ ඒ උපමාව හරි අපූර්වට ගැලපෙනවා. බුදුහාඳුරු ලස්සන උපමාවක් කරා ඔය සංස්කාර ධර්ම වලට. දැන් අපි ගොඩනගන ඒ සංස්කාර ස්ථාවර සංකල්ප, ඒවා ගැන බුදුහාඳුරු දේශනා කළා. ඒවායි මුකුත් ස්ථිරව පෙන්වන්න පුළුවන් දෙයක් නෑ කියන එකට හොඳම නිදසුනක්. බැලු බැල්මට තියෙනවා වගේ පේනවා. හරියට කවුද කෙනෙක් යනවා කෙහෙල් කඳක් කපා ගන්න, කෙහෙල් ගහක් කපා ගන්න. ජීවිතේ පළවෙනි වතාවට ඔහු කෙහෙල් ගහක් දකින්නේ. බලනකොට එක තැනක තියෙනවා ලොකු හොන්තට වැඩිච්ච අපූර්ව කඳක් සහිත කෙහෙල් ගහක්. ඔහු හිතනවා මේක ගෙදර ගෙනහිල්ලා මට පුටුවක් මේසයක් හදන්න පුළුවන් කියලා.
ගෙදර ගිහිල්ලා ඔහු ඒකේ මතු පිට පොත්ත අයින් කරලා අරටුව මතු කරගන්න හදනවා. එක පිල්ලක් ගලවනවා. ආයාට පේනවා තව පිල්ලක්. ඒකත් ගලවනවා. තව එකක් පේනවා. ඒකත් ගලවනවා. මෙහෙම ගිහිල්ලා අන්තිමට මෙයාට අර බොඩේ කියන කොටස හමු වෙනවා. හැබැයි යාට මුලින් පෙනුනේ කේල් කහක් තියෙනවා. ලොකු අරටුවක් ඇති. හොඳ හයියට ඇති. පුටුවක් හදන්න පුළුවන්. මේසයක් හදන්න පුළුවන්. හොඳ ලී කෑලි ටිකක් ඉරත හැකි. ඇත්තටම අපිට ගොඩක් අරමුණු දැක්කම ඇති වෙන චේතනා ඔය වගේ තමයි. ඔය වගේ චේතනා තමයි අපිට පහළ වෙන්නේ. ඒ ඇති වෙන ආස්වාදෙත් එක්ක අපි යම්කිසි ඇස්බැඳුමකට යනවා. ඉතින් ඒ ඇස්බැඳුමෙන් නිදහස් වෙච්ච එක්කෙනා සෝතාපන්න වෙච්ච කෙනෙක්. එයාට පේන හැම රූපයක් ඇතුළෙම, එයාට ඇති වෙන හැම සිතුවිල්ලක් ඇතුළෙම, හැම චේතනාවක් ඇතුළෙම, හැම නාම ධර්මයක් සහ හැම රූප ධර්මයක් ඇතුළෙම එයා දකිනවා එහි ස්ථිර දෙයක් නැති බව, නිත්‍ය දෙයක් නැති බව, සදාකාලික දෙයක් නැති බව. අන්තිමටම සියල්ල තුළ තියෙන්නේ හිස් අතෘප්තිකර දුක්සහගත තත්ත්වයක් කියලා. අන්තිමටම දකිනවා මම කරගන්න, මගේ කරගන්න, ආත්ම වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා. අප අසුබ දේ අසුබ විදියට දකින්න පටන් ගත්තම, සුබ දේ විතරක් සුබ විදියට දකින්න පටන් ගත්තම, නිත්‍ය දේවල් නැහැ, හැමදේම අනිත්‍යයි කියලා දකින්න පටන් ගත්තම, අනාත්ම දේ අනාත්මයි කියලාම දකින්න පටන් ගත්තම, දුක දේ දුකයි කියලාම නුවණින් දකින්න පටන් ගත්තම, ඊටාම සියුම්ව හැම රූපයක් ඇසුරෙන්ම, හැම අරමුණක් ඇසුරෙන්ම, ඒ ඔස්සේ පහළ වෙන හැම චේතනාවක් ඇසුරෙන්ම ඒ නුවණින් දකින්න, ඒකට කියනවා යෝනිසෝ මනසිකාරයෙන් දකින්න පටන් ගත්තම, ඒ දැක්ම තුළ අපේ අවබෝධය පුළුල් වෙනවා. අපේ ඒ දෘෂ්ටි ප්‍රහීන වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඥාන දර්ශනය, ඒ නුවණින් දැකීම අපේ ජීවිතය තුළ අපි වැඩි දියුණු කරනකොට ඒ කෙනෙකුට ෂණයකින් වෙනවා. කාල ඒ ධර්මය අවබෝධ කරගත්ත කෙටි වෙලාවකින් ඔහු සෝතාපන්න වුණා. හැබැයි ඒකට අතහැරීම, හිත පිරිසිදු කිරීම අවශ්‍යයි. ඔහුත් කහවණු මල්ල වනපද ඇල්ලීම අතෑරියට පස්සේ තමයි ඔහුට මේක තේරුනේ. අපි මතු පිටින් අතහැරියා කිව්වට අපි මනසින් ගොඩක් දේවල් අල්ලගෙන ඉන්නවා. ඒ අල්ලගෙන ඉන්න දේවල් වල අපි ඉන්නේ සිහිනයක පැටලිලා. ඒ හින්දා අපි එයින් අවදි වෙනකම්ම අපි මේ සසරේ සැරිසරන අය බවට පත් වෙනවා. මොකද අපි දකින්නේ ඇත්ත නොවන නිසා. අපි අසුබ දේ සුබ වශයෙන් දකිමින් ඉන්නවා. අනිත්‍ය දේ නිත්‍ය වශයෙන් දකිමින් ඉන්නවා. දුක දේ සැප වශයෙන් ගනිමින් ඉන්නවා. අනාත්ම දේ ආත්ම වශයෙන් ගනිමින් ඉන්නවා. සසරේ බොහෝ සත්වයෝ සෝතාපන්න ඵලයටවත් පත් නොවි මිය යන්නේ ඔන්න ඔය සංඥාවන් නිසා. භාග්‍යවතුන් වහන්සේ අපිට මේ දේශනාව තුළ අවධාරණය කරනවා එක ලෞකික බලයක් ලබාගෙන තව ලෞකික බලයක් පසුපස හඹා යෑම වෙනුවට අවබෝධය ඇති කරගන්න කියලා. මේ යථාර්ථය දකින්න කියලා. අඩුම තරමින් මේ ලැබපු ආත්ම භාවය තුළ උතුම් සෝතාපන්න ඵලයට පත්වෙන්න ඔබ මම වීරිය කළ යුතුයි. එය මේ භවයේදී ලබාගත නොහැකි ධර්මයක් ලෙස, පත්විය නොහැකි ධර්මයක් ලෙස කවදාකවත් හිතන්න එපා. මේ මොහොතේ අපි එතෙන්ට ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ඒත් අපි ඒ නුවණ දියුණු කිරීම, සිහිය දියුණු කිරීම, ඒ සඳහා අවශ්‍ය කරන ඥානය උපදින ධර්මයන් ශ්‍රවණය කරමින්, ධර්මයේ තමන් තුළින් දකිමින්, තමන්ට හමු වෙන සියලුම නාම රූප ධර්ම එක්ක තමන් නුවණින් අඛණ්ඩව කටයුතු කරොතින්, අඛණ්ඩව කටයුතු කළොතින් මම ඔබට සිහිපත් කරනවා
අපිට මේ භවය නිමා කරද්දිවත් අඩුම එවැනි ඵලයකටපත් නොවි මිය යන්ට වෙන එකක් නැහැ. අපි වීරිය කළ යුතුයි. අපි උත්සාහ කළ යුතුයි. තථාගත ශාසනයේ සමහරු පහන්සිල දිහා බලන් ඉඳලා සමහරු ගලාගෙන යන වතුර ටික දිහා දැකලා නුවණින් අතහැරලා බලන්න පටන්ගෙන ගැටෙන්නේ නැතුව ඇලෙන්නේ නැතුව බලන්න පටන්ගෙන මගපලලාභින් වුණා. අහපු එක දහම් පදයකින් නවතින්න කියපු දහම් පදය අහපු. නවතිනවා කියන්නේ මොකක්ද කියන දහම් පදය තේරුම් ගත්තෝ අඟුලිමාල වගේ අය උතුම් අවබෝධයට පත් වුණා. ඒ නිසා අපි බලාපොරොත්තු සුන් කරගත යුතු නැහැ. අපේ නුවණ දියුණු කර ගැනීමේ වීරිය තුළ අපි ගමන් කළ යුතුයි. ඒ වීරිය තුළ අපි පිහිටා සිටිය යුතුයි. ඒ අතරේ අපි දන් දෙනවා. අපි සිල් රකින්නවා. අපි බණ දහම් අහනවා. අපි මිනිස්සුන්ට උදව් උපකාර කරනවා. ගෘහ ජීවිත ගෙවන අය ගෘහස්ත ජීවිත ගත කරනවා. දරුමල්ලොන්ට උගන්වනවා. ඒ කටයුතු කරන්නට අම්මා තාත්තට උපස්ථාන කරනවා. ඒව කරගෙන යන්න. ඒව කරගෙන යන්න. ඒත් සත්‍ය දකිමින්. සත්‍ය දකින්ට තියෙන වීරිය හීන කරගන්නේ නැතුව, ඒ උද්‍යෝගය නැති කරගන්නේ නැතුව ඔබගේ ගෘහස්ත ජීවිතේ කටයුතු කරන කෙනෙක් වෙන්න. ඉතින් ඊටාම ශ්‍රද්ධාවෙන්, ඊටාම ඕනකමින් මේ උදැසන සමහර අයට සන්ධ්‍යා යාමේ මේ දේශනාව බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කළා. ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වුණා. තමන්ගේ ආදරණීය අම්මා තාත්තා වෙනුවෙන් සදිෂ් කරුණාවීර මහත්මාණන්, බුද්ධිකා ගල්කඩුව එම නෝනා මහත්මිය, සෙහස් නෙත්මික කරුණාවීර ඒ පවුලේ පුතුණුවන්, චමල් කරුණාවීර තව දරුවෙක්, ශමිනී ජයරත්න පවුලට එකතු වෙච්ච දියණිය, සාෂි අමේයා කරුණාවීර ඒ පවුලට ඉපදිච්ච දරුවා. මේ උතුම් පින්කමට දායකත්වය අරගෙන කටයුතු කළේ මාර්තු 29 වෙනිදා උපන්දිනයේ සමරන ටිකිරි බණ්ඩා ගල්කඩුව බුද්ධිකා මහත්මියගේ ආදරණීය පියාණන්ට, මාර්තු 9 වෙනිදා උපන්දිනයේ සැමරු ශ්‍රියානි කරුණාවීර ආදරණීය අම්මා සදිෂ් මහත්මයාගේ, චමල් මහත්මයාගේ, ඒ වගේම ජනවාරි 18 වෙනිදා උපන්දිනයේ සැමරු රෝහණ ජයරත්න චමිනි මහත්මියගේ ආදරණීය පියාණන්, ඒ අයට ආශිර්වාද කරන්නට. ඊට අමතරව මේ දේශනාවෙන් රැස්වුණු පින් කුසල් අනුමෝදන් වන සියලුම දෙවියන්ගේ ආශිර්වාදයේ සුජීවත්ව සිටින ඒ පවුල්වල දෙමව්පියන්ට, අත්තම්මලා සියලා ඉන්නවා නම් ඒ අයට විතරක් නෙමෙයි දුවා දරුවන්ටත් ඒ ඇත්තන්ටත් ලැබේවා. මේ වසංගත කාලේ කරදර නොවේවා, බාධක නොවේවා. මේ අලුත් දවසක් ආරම්භ කරන බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිසටත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් උදා වේවා. සියලුම යහපත මේ වාසනාවන්ත දවසේහි ඔබට උදා කරගන්නට අවකාශය ලැබේවා. දෙවිවරු මේ උතුම් පින් අනුමෝදන් වී නිර්වාණ ධර්මයම අවබෝධ කරත්වා ඒ මව්පියන් ඇතුළු හැමෝටම නිදුක් බව, නිරෝගී බව, සුවපත් බවම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්ට සාදු කියලා. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. ඒ දායකත්වය ගත ඇත්තන් වගේම ඔබගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත් මේ වසංගතය නිසා ලෝකේ පුරාම මියගිය සියලු දෙනාටත් මේ පින් කුසල් උතුම් නිවනින් සැනසීම පිණිසම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරන්ට සාදු කියලා. ඒ වගේම අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, දෙවි දේවතාවුන්ට, ජන්මදින සමරන ඒ මව්පියන් ඇතුළු කොට සියලුම දෙනාට මේ භවයේ තුලදීම උතුම් අමා මහ නිර්වාණ ධර්මයම අවබෝධ කරන්ට යටත් පිරිසෙන් උතුම් සෝතාපන්න ඵලයට පත් වී හෝ මේ භවය නිමා කරන්ට අධැහුම්කම් දීපු මේ දේශනාවද උපකාරක ධර්මයක් වේවා, පාරමී ධර්මයක් වේවා. අපි හැමෝටම නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තී. ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් වාසනාවන්ත දවසක් වේවා. සියලුම යහපත වේවා. තෙරුවන් සරණයි.